ජෙස් පිහිටයි ගුරු කෙඳිර අධ්‍යාපනික වැඩසටහන හා සම්බන්ධ වුණු දෝල පුතාලා සියලු දෙනාටම ප්‍රථමයෙන්ම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි 10 ශ්‍රේණියට අදාළ ක්‍රිස්තියානි ධර්මයේ පෙළ පොතේ සඳහන් වෙන පළවෙනි පාඩම තමයි අධ්‍යයනය කරන්නට යන්නේ. ඉතින් පුතාලට සඳහන් කරන්නම් අද දවසේ අපි කතා කරන්නට යන පළවෙනි පාඩමේ මාතෘකාව තමයි දිවස් වැකි හා කිතු උපත. ඉතින් මේ මාතෘකාව යටතේ අද දවසේ අපි කතා කරන්න යන පාඩමේ සඳහන් වෙන බයිබල් පාඨ කිහිපයක් පුතාලට මේ ස්ථානයේ දීලා තියෙනවා. යෙසායා 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය, ඒ වගේම 11 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය සහ 9 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයත් 6 සහ 7 යන පදත් සහ මීකා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයත් අද දවසේ අපිට පාඩම තුලදී කතා කරන්නට තිබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අද දවසේ අපි කතා කරන මේ දිවස් වැකි හා කිතුපත කියන පාඩම සම්බන්ධ වෙන නිපුණතාවය තමයි දෙවියන් වහන්සේ සියල්ලේ කර්තෘවරයාණෝද නිර්මාතෘද බව විශ්වාස කරයි. ඒ වගේම මේ පාඩම සම්බන්ධ වෙන නිපුණතා මට්ටම වශයෙන් දක්වනවා පැරණි ගිවිසුම තුළින් කිතු උපත පිළිබඳ දිවස් වැකි අනාවරණය කරයි. ඉතින් මේ නිපුණතාවය සහ නිපුණතා මට්ටම යටතේ අද දවසේ අපි බලන්නට යනවා දිවස් වැකි හා කිතු උපත කියන මාතෘකාව යටතේ අපේ පාඩම. ඉතින් පුතාලට මුලින්ම මම සඳහන් කරන්නම් මේ මාතෘකාවේ සඳහන් වෙන්නේ දිවස් වැකි හා කිතු උපත. එතකොට මේ දිවස් වැකි ගැන අපේ අවධානය යොමු කරන්නට කලින් අපිට ඉගෙන ගන්න දෙයක් තිබෙනවා. ඒ තමයි දිවසිවරයා කියන්නේ කවුරුන්ද කියලා. ඉතින් අපි බලමු ඔබේ පෙළ පොතේ මේ පිළිබඳව සඳහන් වෙනවා කාටද දිවසිවරයෙක් කියන්නේ කියලා. දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ දේවාත්මානුභාවයෙන් හෙළිදරව් කරන ලද දේව පණිවිඩය ජනතාවට පිළිගැන්වූ තැනැත්තාට අපි කියනවා දිවසිවරයා කියලා. ඉතින් පුතාලට තවදුරටත් මම පැහැදිලි කළොත් දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබලා උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ හෙළිදරව් කරන පණිවිඩය ජනතාවට ගෙන යන කෙනාට තමයි අපි දිවසිවරයා කියලා කතා කරන්නේ. එතකොට මොකද්ද පුතේ මේ දිවසිවරයා සතු කාර්ය? ඉතින් දිවසිවරයා කියන නිර්වචනය තුලත් සඳහන් වෙනවා ඔහු සතු කාර්යයක්. ඒ තමයි දෙවියන් වහන්සේ විසින් ලබා දෙන පණිවිඩය ජනතාව වෙතට ගෙන යන තැනැත්තා. ඉතින් ඒ වගේම තවත් කරුණු කිහිපයක් සඳහන් වෙනවා මේ දිවසිවර කාර්ය පිළිබඳව මේ ආකාරයට. දේව ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත්ව පවිටු ජීවිත රටාවකට යොමු වූ විට එසේ වීමට මුල් වූ කරුණු විමසා බලා අදමිටු බවින් ජනතාව මුදවා නැවත උන්වහන්සේ වෙත ගෙනීම. ඉතින් මේක තවදුරටත් මම පුතාලට පැහැදිලි කරන්නම්. දිවසිවරයාගේ කාර්යය තමයි දෙවියන් වහන්සේගේ ජනතාව උන්වහන්සේ තෝරාගත්තු සෙනග උන්වහන්සේගෙන් ඈත් වෙලා පවිටු ජීවිත රටාවකට යොමු වූ විට, ඒ කියන්නේ පාපිෂ්ඨ දේවල් පසුපස ගමන් කරනකොට පෞකාර ජීවිතයක් ගත කරමින් ඉන්නකොට එහෙම වෙන්න මුල් වුණු කාරණා සොයා බලා ඇයි ඒ අය ඒ විදියට ජීවිතේ වෙනස් කරගත්තේ කියලා හොයලා බලලා ඒ පවිටු ජීවිත රටාවන්ගෙන් ඔවුන්ව මුදවාගෙන නැවත දෙවියන් වහන්සේ වෙතට ගෙන යන එක තමයි දිවසිවරයාගේ කාර්ය වන්නේ. ඉතින් අද දවසේදී අපි බලමු මේ දිවසිවරුන් විසින් දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්නු වගකීම හරියාකාරව ඉෂ්ට කළේ කොහොමද කියලා. ඒ වගේම තමයි අද දවසේ අපි බලන්නට යන මේ පාඩමේ මාතෘකාව තිබෙන්නේ කිතුපත සම්බන්ධව ප්‍රකාශ වුණු දිවස් වැකි. ඉතින් ඒ නිසා පුතාලට මම මුලින්ම සඳහන් කරන්නම් දිවසිවරුන් විසින්
ප්‍රකාශ කරන ලද මේ දිවස් වැකි ක්‍රිස්තුස් වහන්සේගේ උපතට බොහෝ කාලයකට ප්‍රථමයෙන් තමයි ප්‍රකාශ වුණේ. ඉතින් මේ කාලය වෙනකොට මේ ජනතාව බොහෝ දුක්ඛම් කටළු මැද ජීවත් වුණු සෙනගක්ව හිටියා. ඉතින් ඒ නිසා ඔවුන් බොහොම පීඩාවට අසහනයට පත් වෙලා තමයි හිටියේ. ඉතින් ඒ නිසා මේ ජනතාවට දිවසිවරුන් විසින් ප්‍රකාශ කරන ලද කෙතූපත සම්බන්ධ දිවස් වැකි යම් අස්වැසිල්ලක් වුණා ඔවුන්ගේ ජීවිතවලට. ඉතින් අපි බලමු මොනවද මේ ජනතාවට සහනයක් ඒ වගේම අස්වැසිල්ලක් වෙන ආකාරයෙන් දිවසිවරුන් විසින් ප්‍රකාශ කරපු දිවස් වැකි කියලා. ඉතින් ඊට ප්‍රථමයෙන් පුතාලට මම සඳහන් කරන්නම් ඔබේ පළවෙනි පාඩමේ කෙතූපත සම්බන්ධව දිවස් වැකි පවසපු දිවසිවරුන් අතරින් සඳහන් වන දිවසිවරුන් දෙදෙනා තමයි යෙසායා දිවසිවරයා සහ මීකා දිවසිවරයා. එතනදී මම පුතාලට චුට්ටක් පැහැදිලි කරන්නම් කවුද මේ යෙසායා දිවසිවරයා කියන්නේ කියලා. ඉතින් ඔහු ක්‍රිස්තු පූර්ව 8 වෙනි සතවර්ෂයේදී ජීවත් වුණු කෙනෙක්. ඒ වගේම ඒ වන විට ඔහු දකුණු දිග යුදා රාජ්‍යයේ තමයි හිටියේ. ඉතින් ඒ වෙනකොට ඔහුගේ රාජ්‍යයට බොහෝ රාජ්‍යයන්ගෙන් තර්ජන එල්ල වෙමින් තිබුණා. ඉතින් ඒ වගේම මිනිසයන් බොහොම දූෂිත ක්‍රියාවන් වලට යොමු වෙලා හිටියා. ඉතින් මෙවැනි පසුබිමක් තුලදී එක්තරා අවස්ථාවක යෙසායා දිවසිවරයා විසින් දේවමාලිගාවේ සිටිනකොට දෙවියන් වහන්සේ දර්ශනයකින් ඔහුට කතා කරනවා. ඉතින් මේ අවස්ථාවේ තමයි දෙවියන් වහන්සේ යෙසායා දිවසිවරයාට කැඳවීම ලබා දෙන්නේ. ඉතින් ඒ කැඳවීම දෙනකොට යෙසායා දිවසිවරයා පවසනවා ඔහුගේ පාපී ස්වභාවය පිළිබඳව. ඉතින් නමුත් දෙවියන් වහන්සේ ඔහුගේම පාපී ස්වභාවයට සමාව ලබා දීලා දිවසිවර සේවය සඳහා ඔහුව කැඳවනවා. ඒ වගේම තමයි මීකා දිවසිවරයාත්. ඔහු යෙසායා දිවසිවරයා වගේම ක්‍රිස්තු පූර්ව 8 වෙනි සතවර්ෂයේ දිවසිවර සේවයේ යෙදුණු කෙනෙක්. ඒ වගේම යෙසායා දිවසිවරයාගේ සමකාලීනෙක් වශයෙන් ඔහුව හඳුන්වනවා. ඉතින් යෙසායා දිවසිවරයාට වගේම මීකා දිවසිවරයාට දර්ශනයක් තුලින් තමයි දෙවියන් වහන්සේ කැඳවීම ලබා දෙන්නේ. ඉතින් ඒ කාලය තුලදී මීකා දිවසිවරයා ඉන්න කාලය තුලදී බොහෝ සමාජ අසාධාරණකම් පාලනයේ දුර්වලතාවයන් පැවතුණා. ඒ නිසා ඔහු එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කරා මේ සියොන් නටබුන් බවට පත් වෙන්න යනවා කියලා. ඉතින් එතනදී මීකා දිවසිවරයා සියොන් වශයෙන් හඳුන්වන්නේ ජෙරුසලමට. ඒ වගේම තමයි ඔහු සාමය හා සාමකාමීත්වය පිළිබඳව බොහෝ අදහස් පළ කරපු කෙනෙක්. ඉතින් අද දවසේදී මේ යෙසායා දිවසිවරයා සහ මීකා දිවසිවරයා ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධයෙන් පවසපු දිවස් වැකි වෙත තමයි අපි අවධානය යොමු කරන්නට යන්නේ. ඉතින් ඒ අනුව මං හිතනවා පුතාලට යම් අවබෝධයක් තිබෙනවා කවුද මේ යෙසායා දිවසිවරයා කියන්නේ, ඒ වගේම කවුද මීකා දිවසිවරයා කියන්නේ කියලා. ඉතින් අපි බලමු මුලින්ම ක්‍රිස්තුස් වහන්සේගේ උපතට බොහෝ කාලයකට පෙර යෙසායා දිවසිවරයා විසින් ප්‍රකාශ කරන ලද දිවස් වැකියක් වෙත අපේ අවධානය යොමු කරමු. ඉතින් යෙසායා ග්‍රන්ථයේ 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා. බලන්න කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය. එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. ඉතින් යෙසායා දිවසිවරයා ජේසුස් වහන්සේගේ උපත ගැන මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. කන්‍යාවක් පිළිසිඳගෙන දරුවෙක් බිහි කරනවා. ඔහුට එම්මානුවෙල් කියලා නම තබනවා කියලා. ඉතින් මේ යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරපු දිවස් වැකිය සනාථ කරමින්, ඒ කියන්නේ සත්‍යයක් බවට පත්වෙමින් ශුද්ධ මත්තේයු පුතේ නව ගිවිසුමට එනකොට පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සඳහන් වෙනවා මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට එම්මානුවෙල් යන නම තබනු ඇත කියලා. ඉතින් එදා යෙසායා දිවසිවරයා පවසපු දිවස් වැකිය මතෙව් සුභාරංචියට එනකොට සම්පූර්ණත්වයට පත් වුණා. ඒ වගේම තමයි
එදා මරියා කියන ආශිර්වාද ලත් කන්‍යාව තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිද්ධ වුණා. මේ යෙසායා දිවසිවරයාගේ දිවස්වැකිය පවසලා බොහෝ කාලයකට පස්සේ. ඉතින් මම පැවසුවේ ඒ තුළින් මේ දිවස්වැකිය සම්පූර්ණත්වයට පත් වුණා. ඒ වගේම තමයි මේ උපදින්න ඉන්න දරුවට එම්මානුවෙල් කියන නාමය තැබිය යුතුයි කියලා යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරපු දිවස්වැකියෙන් සඳහන් වුණා. ඒ වගේම මේ නාමයේ අර්ථය එම්මානුවෙල් කියන නාමයේ අර්ථය වශයෙන් සඳහන් කරනවා දෙවියන් වහන්සේ අප සමගයි. ඉතින් යෙසායා දිවසිවරයාගේ දිවස්වැකිය සම්පූර්ණත්වයට පත් වුණා වගේම ඒ උපත තුළින් එදා හිටපු ජනතාවට විතරක් නෙවෙයි මුළු මානව වර්ගයාටම සුභාරංචිය ගෙන දෙන ඒ වගේම ගැලවීමත් කර දෙන දිව්‍යමය ක්‍රියාවලියක් බවට පත් වුණා ක්‍රිස්තුස් වහන්සේගේ උපත. ඉතින් ඊළඟට අපි බලමු තවත් දිවස්වැකියක් වෙත අපේ අවධානය යොමු කරලා. ඉතින් යෙසායා දිවසිවරයා නැවත වාරයක් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධව මෙලෙස ප්‍රකාශ කරනවා. යෙසායා 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. දාවිද්ගේ රජ පෙළපත නැමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේය. එහි මුල් වලින් අලුත් පැලයක් නැගී එන්නේය කියලා. ඉතින් යෙසායා දිවසිවරයා මේ ප්‍රකාශ කරන්නේ එදා දාවිද් රජතුමාට දෙවියන් වහන්සේ ලබා දුන්නු පොරොන්දුව සම්බන්ධව තමයි මේ දිවස්වැකිය ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔහු එදා ප්‍රකාශ කරපු දාවිද් රජතුමාට දෙවියන් වහන්සේ ලබා දුන්නු පොරොන්දුව වගේම උන්වහන්සේගේ පෙළපත හා සම්බන්ධ වෙන මේ දිවස්වැකිය සම්පූර්ණත්වයට පත් කරමින් ලූක් සුභාරංචියට එනකොට මේ දිවස්වැකිය මේ ආකාරයෙන් සම්පූර්ණත්වයට පත් වෙනවා. ඉතින් ඒ බව ලූක් පළවෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ සඳහන් වෙනවා. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක පරමෝත්තමයාණන්ගේ පුත්‍රයා නොයයි කියනු ලබනසේක උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරන සේක. ඉතින් එදා යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරපු දෙවියන් වහන්සේ දාවිද් රජතුමාට ලබා දුන්නු පොරොන්දුව මේ ආකාරයෙන් ඉෂ්ට වුණා ලෝක සුභාරංචිය සඳහන් වෙන විදිහට. ඉතින් ඒ වගේම තමයි මම උඩ කලින් සඳහන් කළා මේ දිවස්වැකිය යෙසායා දිවසිවරයා පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත සම්බන්ධව. ඉතින් ඒ වගේම තමයි ඔහු පැවසපු දිවස්වැකියට අනුව උන්වහන්සේගේ උපත දාවිද්ගේ පෙළපතින් ඒ වගේම දාවිද්ගේ නුවරදී සිද්ධ වුණා. ඉතින් පුතාලා මේ වෙනකොටත් දන්නවා ඇති දාවිද්ගේ නුවර කියලා අපි අදහස් කරන්නේ බෙත්ලෙහෙමට. ඉතින් ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේගේ උපත දාවිද්ගේ පෙළපතින් දාවිද්ගේ නුවර සිදුවීම තුළින් එදා යෙසායා දිවසිවරයා පවසපු ඒ අනාවැකිය සම්පූර්ණත්වයට පත්වීමක් වුණා. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය තුළින් අපිට පැහැදිලිව දකින්නට ලැබෙනවා මුල් ආරම්භයේ ඉඳන්ම දෙවියන් වහන්සේට මේ පිළිබඳව සම්පූර්ණ වූ සැලැස්මක් තිබුණා කියලා. ඉතින් ඒක එදා යෙසායා දිවසිවරයාගේ ප්‍රකාශය සම්පූර්ණත්වයට පත්වීම තුළින් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම නැවත වාරයක් යෙසායා දිවසිවරයා මෙන්න මේ ආකාරයෙන් දිවස්වැකියක් ප්‍රකාශ කරනවා. යෙසායා 9 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සඳහන් වෙනවා. අන්ධකාරයේ ඇවිද්ද සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. ගණදුරු දේශයේ විසූ අය කෙරෙහි එළියක් දැන් බබලන්නේය. ඉතින් යෙසායා දිවසිවරයා මෙතනදී මුලින්ම සඳහන් කරනවා අන්ධකාරය ඇවිද්ද සෙනග මහත් ආලෝකයක් දුටුවා කියලා. ඉතින් මෙතනදී මේ අන්ධකාරය ඇවිදිනවා කියන්නේ පුතේ කළුවරේ ඇවිදිනවා කියන එක නෙමෙයි. ඒ වගේ පෞකාර ජීවිතයක් ගත කරමින් අන්ධකාරයේ ජීවිතවල ආලෝකය නැති කරගෙන තමයි ඒ සමාජයේ මිනිස්සු ජීවත් වුනේ. ඉතින් ඊයගේ ජීවිතවලට ආලෝකයක් ගෙනෙන්න ක්‍රිස්තුස් වහන්සේ උපදින බව තමයි යෙසායා දිවසිවරයා මේ දිවස්වැකිය තුළින් ප්‍රකාශ කරන්නේ. ඉතින් මත්තෙව් සුභාරංචියට එනකොට මේ දිවස්වැකිය සම්පූර්ණත්වයට පත් කරමින් මේ ආකාරයෙන් සඳහන් වෙනවා. මත්තෙව් 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය.
ගණදුරේ කල්ය වූ සෙනග මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදා විය. ඉතින් මේ වචන වලින්ම පුතාලට පැහැදිලි වෙනම ඇති එදා යසායා දිවසිවරයා ප්‍රකාශ කරපු දිවස් වැකිය දැන් සම්පූර්ණත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ලූක් සුභාරංචියේ සඳහන් වෙනවා පළවෙනි පරිච්ඡේදයේ 79 වෙනි පදයේ අඳුරේ හා මරණ සෙවණේ සිටියවුන් කෙරෙහි එලෙසින් එළිය උදා කරමින් සෙත් මග යාමට අපට මඟ පෙන්වන සේක. ඉතින් මේ ස්ථානයේ සඳහන් වෙන්නේ යසායා දිවසිවරයා පවසපු ඒ වගේම යසායා 9 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ සඳහන් වෙන ආකාරයේ දිවස් වැකිය සම්පූර්ණත්වයට පත් වුණු ආකාරය. ඒ වගේම තමයි මේ යසායා දිවසිවරයා පැවසපු විදිහට එදා යුදා සමාජය ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවන කාලයේදී තිබුණේ බොහෝ අදමිටුකමින් පිරීලා. ඉතින් ඒ නිසා තමයි ඒ සෙනගම හැඳින්වුවේ අඳුරේ ඇවිදින සෙනගක් කියලා. ඉතින් අදමිටුකම නැමැති අඳුර මේ අයගේ ජීවිත වසාගෙන තිබුණා. ඉතින් ඒකට හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ මේ සෙනග විවිධ අධිරාජ්‍යයන්ගේ පාලනයට යටත් වෙලා හිටියා. ඉතින් එහෙම ඉන්නකොට ඔවුන් බොහෝ පීඩාවට අසහනයට පත් වෙලා හිටියා. විශේෂයෙන්ම මේ සමාජයේ හිටියා දිලිඳු මිනිසයන්, රෝගී අය, ඒ වගේම කාන්තාවන්, දරුවන්, ඒ වගේම අන්‍ය ජාතීන් මේ හැම කෙනෙක්වම මේ සමාජය තුළ පිළිගත්තේ පව්කරුවන් විදිහට. ඉතින් ඒ නිසා මේ සෙනග ගොඩක් සිත් වේදනාවෙන් පීඩණයෙන් තමයි ජීවත් වුනේ. ඉතින් ඒ නිසා ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන පණිවිඩයක් වුණා ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධව ප්‍රකාශ කරපු මේ දිවස් වැකිය. ඒ වගේම එලෙස ගණන්දුර දේශයේ හිටපු මේ සෙනගට ආලෝකයක් වෙන්න ජේසුස් වහන්සේට හැකියාව ලැබුණා. ඉතින් ඒ තුලින් එදා යසායා දිවසිවරයා 9 වෙනි පරිච්ඡේදයේ පවසපු දෙවනි පදයේ පවසපු ආකාරයට මේ දිවස් වැකිය සම්පූර්ණත්වයට පත් වුණා. ඒ වගේම නැවතත් යසායා දිවසිවරයා මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. එතුමානෝ අපේ රජු වනසේක. එතුමානෝ අසිරිමත් උපදේශකයානෝය, ප්‍රතාපවත් දිවිතුමානෝය, සදාතන පියානෝය, සාමේ කුමාරයානෝයයි කියනු ලබන්නෝය. ඉතින් යසායා ග්‍රන්ථයේ 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා ජේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව යසායා දිවසිවරයා පැවසූ දිවස් වැකියක් ලෙස. ඉතින් ඒ වගේම ඒ සම්පූර්ණත්වයට පත් කරමින් ලූක් සුභාරංචියේ පළමු පරිච්ඡේදයේ 31 වෙනි පදයේ සිට 32 වෙනි පදයේ දක්වා සඳහන් වෙනවා මේ බලන්න ඔබ පිළිසිඳගෙන පුතකු ලබන්නෙහිය උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබන සේක. උන්වහන්සේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේට ප්‍රදානය කරන සේක. ඉතින් යසායා දිවසිවරයා ප්‍රකාශ කරපු දිවස් වැකිය සනාතයට පත් කරමින් ලූක් සුභාරංචියේ මේ විදියට සඳහන් වෙනවා. ඉතින් මෙතනදී මේ දිවස් වැකියෙන් අදහස් කරන්නේ පැමිණෙන්න සිටින තනන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව. ඉතින් ඒ වගේම තමයි ලූක් සුභාරංචියේදී ප්‍රකාශ කරන්නේ මේ යසායා දිවසිවරයා පැවසූ දිවස් වැකිය වගේම ලූක් සුභාරංචියේ මේ බව ප්‍රකාශ කරන්නේ ගාබ්‍රියල් දේවදූතයා විසින් මරියතුමියට. ඉතින් එතනදී දේවදූතයාත් මේ දිවස් වැකිය සම්පූර්ණත්වයට පත්වන ආකාරයට මරියතුමියට ඒ ප්‍රකාශ කරනවා. ඉතින් මේ පැවසූ වචන වලින් අපිට අනාවරණය වෙනවා මේ දිවස් වැකිය සම්පූර්ණත්වයට පත් වුණු බව. ඒ වගේම තමයි උන්වහන්සේගේ ජීවිතාදර්ශය හා මෙහෙවර තුළින් යසායා දිවසිවරයා 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ ප්‍රකාශ කරපු ආකාරයට උන්වහන්සේගේ මෙහෙවර තුළින් මේ දිවස් වැකිය තව දුරටත් අර්ථවත් වුණා. ඒ වගේම තමයි නැවත වාරයක් යසායා දිවසිවරයා 9 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ
සඳහන් වෙනවා ඔහු විසින් පවසපු දිවස් වැකියක්. ඒ තමයි තුමානෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරන සේක. ඉතින් මෙතනදී මේ යෙසායා දිවසිවරයා පවසපු දිවස් වැකිය තුලින් අපිට හොඳින්ම පේනවා මේ පැමිණෙන්න සිටින ක්‍රිස්තුස් වහන්සේගේ එහෙම නැත්නම් පැමිණෙන්න සිටින මේ තනන් වහන්සේගේ රාජ්‍ය තුල දකින්න ලැබෙන වටිනාකම් තමයි මේ දිවස් වැකිය තුලින් ඉදිරිපත් වෙන්නේ. උන්වහන්සේ යුක්තියෙන් සහ ධර්මිෂ්ඨකමින් රජකම් කරනවා. ඒ වගේම තමයි ඒ යෙසායා දිවසිවරයා මේ තනන් වහන්සේගේ රාජ්‍ය තුල දකින්නට ලැබෙන වටිනාකම් ප්‍රකාශ කරපු ආකාරය ලූක් සුභාරංචිය සඳහන් වෙනවා පළවෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදය. උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍ය කෙලවරක් නොදකින්නේ. ඉතින් මෙතන ලෝක සුභාරංචිය ප්‍රකාශ කරන්නේ පැමිණෙන්න සිටින තනන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳව. ඒ වගේම තමයි මේ අතරේ මේ ප්‍රකාශ කරන දිවස් වැකියත් එක්ක ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය තුල දකින්න ලැබෙන ගුණාංග අතර ප්‍රධාන වශයෙන් අපිට දකින්න ලැබෙන ගුණාංග දෙකක් තමයි යුක්තිය සහ ධර්මිෂ්ඨකම කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ජේසුස් වහන්සේ මෙහෙවර කරපු කාලය තුලදී උන්වහන්සේ ජනතාව අතරේ රජ වුණේ බලයෙන් නෙවෙයි. උන්වහන්සේ රජ වුණේ යුක්තියෙන්. ඒ වගේම තමයි උන්වහන්සේ හැම කෙනෙක්ගේම උපදේශකයන්න් වහන්සේ විදිහට කටයුතු කළේ ධර්මිෂ්ඨකමෙන් සහ සාධාරණත්වයෙන්. ඉතින් මේ නිසා තමයි උන්වහන්සේ සියලු දෙනාගේම හදවත්වල සාමේ කුමාරයාණන් ලෙස ගෞරවයට පාත්‍ර වුණේ. ඒ වගේම ඊළඟට දැන් අපි මේ වෙනකල්ම කතා කළේ පුතේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධව යෙසායා දිවසිවරයා විසින් බොහෝ කාලයකට ප්‍රථම ප්‍රකාශ කරන ලද දිවස් වැකි සහ ඒ දිවස් වැකි සම්පූර්ණත්වයට පත්වුණු ආකාරය පිළිබඳව. ඉතින් ඊළඟට අපි අවධානය යොමු කරන්නට යනවා මීකා දිවසිවරයා මොනවද ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධයෙන් කලකට පෙර ප්‍රකාශ කරන ලද දිවස් වැකි කියලා. ඉතින් මේකා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා. එම්බා බෙත්ලෙහෙම් ඒ ප්‍රාතා තී යුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නේය. එහෙත් ඊශ්‍රායල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැගී එන්නේය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන්ද පැරණි යුගයෙන්ද එන්නේය. ඉතින් මෙතනදී ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධ වගේම උන්වහන්සේගේ පෙළපත පිළිබඳව මීකා දිවසිවරයා සඳහන් කරනවා. ඒ වගේම තමයි ඒ දිවස්වැකිය සනාථ කරමින් ශුද්ධ මත්තෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බැබිලෝනියේ විප්‍රවාසගත වීම දක්වා පරම්පරා දස සතරකි. බැබිලෝනියේ විප්‍රවාසගත වීමේ කාලයේ පටන් ක්‍රිස්තුස් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. ඉතින් පුතාලට තවදුරටත් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත පිළිබඳව ශුද්ධ මත්තෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ මුල සිටම කියවගෙන ගියා නම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. එතනදී පුතාලට දකින්න ලැබේ තවත් පුතාලට තහවුරු කරගන්නට පුළුවන් ක්‍රිස්තුස් වහන්සේගේ උපත දාවිද්ගේ පෙළපතෙන් සිදු වුණු බව. ඒ වගේම තමයි මීකා දිවසිවරයා ප්‍රකාශ කරමු මේ දිවස් වැකියෙන් ඊශ්‍රායලි අධිපතිත්වය දරීමට පැමිණෙන තැනන් වහන්සේගේ උපත සහ උන්වහන්සේගේ පෙළපත පිළිබඳව ප්‍රකාශ වුණා. ඉතින් ඒ පිළිබඳව සනාථ කරමින් මතෙව් පොතේදී උන්වහන්සේගේ උපත සිදු වුණු ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ජනතාව අතරින් අධිපතියෙක් පහළ වෙන බව මේ දිවස් වැකි මගින් ප්‍රකාශයට පත් කළා. ඉතින් මේ දිවස් වැකි සම්පූර්ණත්වයට පත්වීම තුළින් අපිට වඩා පැහැදිලි වෙනවා උන්වහන්සේට මේ සියල්ල ගැන මුල සිටම සැලැස්මක් තිබුණා කියලා. ඒ වගේම තමයි මේ දිවස් වැකි සනාථ වෙමින් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වුණා. ඉතින් මේ උපත තුළින් මුළු මානව වර්ගයාටම විමුක්තියක් අත් කරගන්න හැකියාව
ලැබුණා. ඒ වගේම තමයි අලුත් ලෝකයක් නිර්මාණය වෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ උපත හේතු වුණා. ඉතින් මේ අපි කතා කළේ දුවේ පුතේ 10 ශ්‍රේණියේ ඔබේ ක්‍රිස්තියානි ධර්මයේ පෙළ පොතේ සඳහන් වන පළවෙනි මාතෘකාව දිවස්වැකි හා කෙතු උපත කියන මාතෘකාව යටතේ පළවෙනි පාඩම. ඉතින් මේ පාඩම මෙතනින් අවසන් වෙනවා. ඉතින් පාඩම මෙතනින් අවසන් වෙනකොට දැන් මේ වෙනකොට පුතාලට යම් අවබෝධයක් ඇති ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන බොහෝ කලකට පෙර ප්‍රකාශ වුණු දිවස්වැකි සහ ඒ දිවස්වැකි සනාථයට පත් වුණු ආකාරය පිළිබඳව. ඉතින් මේ පාඩම තවදුරටත් පුතාලට වඩාත් පැහැදිලිව තේරුම් ගැනීම සඳහා පුතාලට යම් ක්‍රියාකාරකමක් මම ඉදිරිපත් කරන්නට හිතුවා. ඉතින් මේ ක්‍රියාකාරකමේ සඳහන් වෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් අද දවසේදී අපි කතා කරපු මේ පාඩම තවදුරටත් අපි හදවත් වලට ධාරණය කරගමු. ඉතින් පළවෙනි ප්‍රශ්නේ අද දවසේ අපෙන් අහන්නේ දිවසිවරයා යනු කවුරුන්ද? ඉතින් බොහොම ලේසි ප්‍රශ්නයක්. මේ පාඩම මුලදිම මම පුතාලට පැහැදිලි කළා අපි දිවස්වැකි ගැන ඉගෙන ගන්නට කලින් දිවසිවරයා කියන්නේ කවුද කියලා අවබෝධයක් ලබා ගන්නට ඕනේ කියලා. ඉතින් ඒ අනුව අපි ඉගෙන ගත්තා දිවසිවරයා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ දේවාත්මානුභාවයෙන් හෙළිදරව් කරන ලද පණිවිඩය ජනතාව වෙත ගෙන යන තැනැත්තාට තමයි අපි දිවසිවරයා කියලා සඳහන් කළේ. ඉතින් මේ පිළිතුර පුතාලා මෙතනට සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි දෙවැනි ප්‍රශ්නය අපෙන් අහනවා දිවසිවර කාර්ය වන්නේ කුමක්ද? ඉතින් ඊළඟට මම පුතාලට කියලා දුන්නේ මේ දිවසිවරුන්ගේ කාර්යභාරය මොකක්ද කියලා. ඉතින් එතනදී අපි ඉගෙන ගත්තා දේව ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත්ව පවිටු ජීවිත රටාවකට යොමු වූ විට එසේ වීමට මුල් වූ කාරණා සොයා බලා නැවත ඒ අදමිටු බවින් මුදවාගෙන ඒ ජනතාව දෙවියන් වහන්සේ වෙතට ගෙන යන එක තමයි මේ දිවසිවරයාගේ කාර්ය වෙන්නේ. ඉතින් මේ පිළිතුර පුතාලා මතකයෙන් මේ ප්‍රශ්නයට සපයන්නට උත්සාහ කරන්න. ඒ වගේම තමයි දිවසිවරයා කියන්නේ කවුද? ඔහුගේ කාර්ය මොකක්ද කියලා පුතාලා මතකයේ තියා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය අහනවා දවසේ අපේ පාඩමෙන් කෙතෝපත පිළිබඳව ප්‍රකාශ කර තිබූ දිවස්වැකි එම ජනතාවට මහත් අස්වැසිල්ලක් වූයේ ඇයි? ඉතින් පාඩම මුලදී මම පුතාලට ඉගැන්නුවා ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව සඳහන් කරපු මේ දිවස්වැකි ඒ හිටපු ජනතාවට මහත් අස්වැසිල්ලක් සහනයක් වුණා කියලා. එහෙම වුණේ ඇයි කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් මේ සෙනගට ක්‍රිස්තුස් වහන්සේගේ උපත සහනයක් එහෙම නැත්නම් මහත් අස්වැසිල්ලක් වෙන්න හේතුව තමයි ඒ වන විට මේ ජනතාව බොහෝ ප්‍රශ්න කම්කටොළු මැද ජීවත් වුණා. ඒ නිසා ඒ ප්‍රශ්න වලින් ඔවුන්ගේ ජීවිතවලට යම් සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙයි කියලා ඔවුන් විශ්වාස කළා ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධව ප්‍රකාශ කරපු මේ දිවස්වැකි නිසා. ඒ වගේම තමයි ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනාම ඔවුන්ට තව සහනය අත් කරගන්න පුළුවන් වෙයි කියලා මේ ජනතාව හිතුවා. ඉතින් මේ පිළිතුර පුතාලා ගොඩනගලා මේ ප්‍රශ්නයට පිළිතුර වශයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නය අහනවා ඉම්මානුවෙල් යන නමෙහි අර්ථය කුමක්ද? ඉතින් පුතාලා ඉගෙන ගත්තා යෙසායා දිවසිවරයා 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සඳහන් වෙනව ඒ බව ප්‍රකාශ කළා. බලන්න කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය එම්මානුවෙල් යන නාමය ඔහුට තබන්නීය කියලා. ඉතින් මේ දිවස්වැකියට අනුව එම්මානුවෙල් කියන නමෙහි අර්ථය මම පුතාලට කියලා දුන්නා. ඒ තමයි දෙවියන් වහන්සේ අප සමගයි. ඒ වගේම 5 වෙනි ප්‍රශ්නය අපේ පාඩමෙන් අද දවසේ අහන්නේ දෙවි සමිදානන් වහන්සේ දාවිද්ට දුන් පොරොන්දුව ඉටු වෙමින් යෙසායා දිවසිවරයාගේ අනාවැකිය සම්පූර්ණත්වයට පත් වූයේ කෙසේද? ඉතින් යෙසායා දිවසිවරයා ප්‍රකාශ කළා දාවිද්ගේ රජ පෙළපත නැමැති වෘක්ෂයෙන් රාජාංකෝරයක් හටගන්නේ කියලා දිවස්වැකියක්. ඉතින් මේ දිවස්වැකිය සඳහන් වුණේ එදා දෙවියන් වහන්සේ දාවිද්ට දුන්නු
පොරොන්දුවේ තමයි දාවිද්ගේ වංශයෙන් පෙළපතින් ක්‍රිස්තුස් වහන්සේ උපදිනවා කියලා. ඉතින් මේ දිවස්වැකිය සම්පූර්ණත්වයට පත් වුණේ කොහොමද කියලා තමයි අපෙන් ප්‍රශ්නය අහන්නේ. ඉතින් බොහොම ලේසි. මේ දිවස්වැකිය සම්පූර්ණත්වයට පත් වුණේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවීමෙන් කියලා විතරක් අපි සඳහන් කළාට මදි. ඉතින් අපි සඳහන් කරන්න ඕනේ මේ දිවස්වැකිය සම්පූර්ණ වුණේ දාවිද්ගේ පෙළපතින් සහ දාවිද්ගේ නුවර ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවීම තුලින්. ඒ වගේම තමයි ඊළඟට 6 වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා යෙසායා දිවසිවරයා ප්‍රකාශ කළ පරිදි පැමිණෙන්නට සිටින තැනන් වහන්සේගේ රාජ්‍ය තුල දක්නට ලැබෙන ප්‍රධාන ගුණාංග මොනවද කියලා. ඉතින් මේ පිළිබඳව අපි කතා කළා. යෙසායා 9 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරපු දිවස්වැකිය සඳහන් වෙනවා. එතුමානෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරනසේක කියලා. ඉතින් පැමිණෙන්න සිටින තැනන් වහන්සේගේ රාජ්‍ය තුල බොහෝ ගුණාංග දකින්නට ලැබෙනවා. ඉතින් ඒ අතරින් දෙකක් යෙසායා දිවසිවරයා ප්‍රකාශයට පත් කළා. ඉතින් මේ ගුණාංග දෙක තමයි පුතාලගේ මේ ප්‍රශ්නේ යටතේ අහන්නේ. එතකොට පිළිතුරු වශයෙන් පුතාලා මේ ස්ථානයේ සඳහන් කරන්නට ඕනේ යුක්තිය සහ ධර්මිෂ්ඨකම. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රශ්න පුතාලට අමාරු නැහැ කියලා. මොකද අපි පාඩමෙන් ඉගෙනගත්තු කරුණු වලින් තමයි මේ ප්‍රශ්න සකස් කරලා තිබෙන්නේ. ඒ වගේම ඔබට යම් දැනුමක් මේ තුලින් ලබා ගන්න හැකියාව ලැබුණා කියලා මම හිතනවා. ඒ වගේම තමයි තවත් පුතාලට ප්‍රයෝජනවත් වන විදිහට ඊළඟට අපි කතා කරන්නට සූදානම් වෙනවා මෙතෙක් ඒ කියන්නේ 2019 වර්ෂය දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී පුතාලගේ මේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම සම්බන්ධ කරගෙන පැමිණි ප්‍රශ්න ටික අරගෙන අපි පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුණා. ඉතින් එතකොට පුතාලට යම් අවබෝධයක් ලැබෙනවා කොහොමද මේ පාඩම ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වෙලා එනකොට දකින්න ලැබෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම බලමු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2016 වර්ෂයේදී පුතාලගේ මේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ඇසුරෙන් සකස් වුණු ප්‍රශ්න කොයි ආකාරයෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එතනදී පළමු ප්‍රශ්න පත්‍රයේ පුතාලට ලැබෙනවා පිළිතුරු 4ක්. මේ පිළිතුරු 4න් එකක් පුතාලා නිවැරදි පිළිතුර සඳහන් කරන්නට ඕනේ. 2016 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නය තමයි පුතාලගේ පළවෙනි පාඩම හා සම්බන්ධ වෙලා තිබෙන්නේ. එතන ප්‍රශ්නය සඳහන් වෙනවා දිවසිවර යෙසායා අනුව ජේසුස් වහන්සේ කමාවකින් ප්‍රශ්නය නවත්තලා තියෙනවා. අපි දැන් මේ පිළිතුරු 4න් එකක් මෙතනට සම්බන්ධ කරන්නට ඕනේ. බලමු මොකක්ද ගැළපෙන පිළිතුර කියලා. බෙත්ලෙහෙමේ විසුවන්ට බලාපොරොත්තුවක් විය. ඉතින් මේ වගේ දිවස්වැකියක් අපිට මුණ ගැහුනේ නෑ පළවෙනි පාඩම තුල. දෙවෙනි පිළිතුර බලමු. ගණදොරේ විසුවන්ට ආලෝකයක් වීම. පුතාලට දැන් මතක් වෙනවා ඇති යෙසායා 9 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේදී සඳහන් වුණා යෙසායා දිවසිවරයා ප්‍රකාශ කළා ජේසුස් වහන්සේගේ උපත ගණදොරේ විසුවන්ට ආලෝකයක් වුණා කියලා. ඒ වගේම දැන් මේ වෙනකොට අපි දන්නවා පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. ඒ වගේම තුන සඳහන් වෙනවා පිළිතුර වශයෙන් බැබිලෝනීය විප්‍රවාසීන්ට සොම්නසක් වීම. එතන කියන්නේ බැබිලෝනීය විප්‍රවාසී හිටපු ජනතාවට සතුටක් වුණා කියලා. ඉතින් හතරවෙනි පිළිතුර වශයෙන් සඳහන් වෙනවා දිවසිවරුන්ට මහත් බලපෑමක් විය. ඉතින් බොහොම පැහැදිලිව ඉක්මනින්ම අපිට පිළිතුර සපයන්නට පුළුවන්. දිවසිවර යෙසායාට අනුව ජේසුස් වහන්සේගේ උපත ගණදොරේ විසුවන්ට ආලෝකයක් වුණා. ඉතින් දෙවැනි පිළිතුර තමයි මේ ප්‍රශ්නයට පිළිතුර වශයෙන් අපිට සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2017 වර්ෂයේදී කලින් වර්ෂයේ වගේම පළමු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය සකස් වෙලා තිබෙන්නේ පුතාලගේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ඇසුරෙන්. ඉතින් එතනදී පළවෙනි ප්‍රශ්නය අපෙන් මෙහෙම අහනවා. දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවන් ලෙස සැලකෙන්නේ කමාවකින් නවත්වලා තියෙනවා. අපි බලමු සම්බන්ධ වෙන පිළිතුර මොකක්ද කියලා. 1 පරිසිවරුන්, 2 දිවසිවරුන්,
3 සැන්හෙන්රින් සහතිකය 4 ලෙවි වරුන්. දැන් මෙතනදී පුතාලට පුංචි දැනුමක් අවබෝධයක් ලබාගෙන තියෙන්නට වෙනවා මේ පිළිතුරු 4 සම්බන්ධව. ඉතින් මම පුතාලට පැහැදිලි කරන්නම්. පරිසිවරු කියලා කියන්නේ එදා ජුදා සමාජයේ තමන්වම උසස් කරගෙන හිටපු සමාජයේ වෙන් වෙලා හිටපු ජන කණ්ඩායමක්. ඉතින් මේ අය දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවන් වශයෙන් කටයුතු කළේ නැහැ. ඒ වගේම තමයි මේ පරිසිවරු ගැන අපි කතා කරන්නේ ජේසුස් වහන්සේගේ මෙහෙවර තුලදී. ඊට පස්සේ දෙවනි පිළිතුරේ තියෙනවා දිවැසිවරුන්. ඉතින් දිවැසිවරුන් කවුද කියලා අපි ඉගෙන ගත්තා. දිවැසිවරුන් කියන්නේ දේව කැඳවීම ලැබලා දේවාත්මානුභාවයෙන් දෙවියන් වහන්සේ දෙන ලද පණිවිඩය ජනතාවට පිළිගන්වන තැනැත්තා. එතකොට එතනදී පණිවිඩයක් ගෙනියන කෙනාට තමයි අපි පණිවිඩකරුවෙක් කියලා කියන්නේ. ඉතින් ඒ අනුව අපේ මේ පළවෙනි ප්‍රශ්නයට 2017 වර්ෂයේ ආපු පළවෙනිම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සඳහන් වෙන්නේ දෙවෙනි පිළිතුර දිවැසිවරුන්. ඉතින් තුන්වෙනි පිළිතුර සැන්හෙන්රික් සහතිකය අපෙන් අහන්නේ පණිවිඩකරුවෙක් නේ. එතකොට පණ තියෙන කෙනෙක්. ඒ නිසා තුන්වෙනි පිළිතුරත් අපිට පිළිතුරු වශයෙන් ගන්න බෑ. ඒ වගේම හතරවෙනි පිළිතුර සඳහන් වෙනවා ලෙවීවරුන්. ලෙවීවරුන් කියන්නේ පුතේ දේවමාලිගාවේ නමස්කාර සේවයේ යෙදී සිටපු පුද්ගල කණ්ඩායමක්. ඉතින් ඒ අනුව පුතාලට මේ පුද්ගලයන් මේ දේවල් ගැන දැනුමක් තියෙනවා නම් පහසුවෙන්ම හැකියාව තිබෙනවා මේ ප්‍රශ්නයට පිළිතුර සඳහන් කරන්න. ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර දිවැසිවරුන්. ඒ වගේම 2017 ප්‍රශ්න පත්‍රයේම නැවත පළමු ප්‍රශ්න පත්‍රයේම දෙවනි ප්‍රශ්නයත් සකස් වෙලා තියෙන්නේ මේ පළවෙනි පාඩම ඇසුරෙන්. ඉතින් ඒ අනුව මෙතන අහන ප්‍රශ්නය තමයි ජේසුස් වහන්සේගේ උපත සමග දිවැස්වැකි සම්පූර්ණ වූයේ මෙසියස් වහන්සේගේ පැමිණීමෙන්, ඒ වගේම ස්නාවක යොහාන්ගේ පැමිණීමෙන්, දූෂිත ක්‍රියා අවසානයට පැමිණීමෙන්, රෝම අධිරාජ්‍යයේ පැමිණීමෙන්. ඉතින් පුතාලට බොහොම පැහැදිලිව පහසුවෙන් පිළිතුර සපයන්නට පුළුවන්. මම පාඩමේ හැම දිවැස්වැකියක් අවසානයේම ප්‍රකාශ කළා ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන පවසපු දිවැස්වැකි සම්පූර්ණත්වයට පත් වුණේ උන්වහන්සේගේ උපත. එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම තුලින්. එතකොට මෙතන ක්‍රිස්තුස් වහන්සේවත් ජේසුස් වහන්සේ කියලාවත් සඳහන් වෙන්නේ නැහැ. පළවෙනිම පිළිතුරේ තියෙන්නේ මෙසියස් වහන්සේ කියලා. ඉතින් මෙතන පුතේ මෙසියස් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේටම තමයි. ඉතින් ඒ අනුව දෙවනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් පළවෙනි පිළිතුර මෙසියස් වහන්සේගේ පැමිණීම තුලින්. ඊළඟට 2017 වර්ෂයේම දෙවනි ප්‍රශ්න පත්‍රයේ පුතාලා දන්නවා පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. පුතාලට තෝරගන්න ඊට පස්සේ ප්‍රශ්න තිබෙනවා. නමුත් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. එතන අනු ප්‍රශ්න 10ක් සඳහන් වෙනවා. ඒ ප්‍රශ්න 10ට පිළිතුරු දෙකක් අනිවාර්යයෙන්ම පුතාලගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ලකුණු දෙකක් එතනදී පුතාලට හිමි වෙන නිසා. ඉතින් ඒ අනුව 10 වසර පෙළ පොතේ පළවෙනි පාඩම ඇසුරෙන් සඳහන් වෙනවා පළවෙනිම ප්‍රශ්නේ 90 අංක යටතේ දෙන පළමු ප්‍රශ්නය. එතකොට මෙතන සඳහන් වෙනවා මුලින්ම දිවස්වැකියක කොටසක් අන්ධකාරයේ ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. ඉතින් දැන් පුතාලා පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් ලැබලා තිබෙන නිසා මතක් වෙන්නට ඕනේ මේ දිවස්වැකිය පැවසුවේ යෙසායා දිවසිවරයා. එතකොට අපෙන් අහන ප්‍රශ්නය තමයි මෙහි තද කළු අකුරින් දක්වා ඇති පද දෙකෙන් අදහස් කරන්නේ කුමක්ද? එතකොට දැන් පුතාලා පැහැදිලිව බලන්න මොන වචන දෙකද තද කළු අකුරින් තියෙන්නේ. අන්ධකාරය සහ ආලෝකයක් කියන වචන දෙක. එතකොට මම පාඩම තුලදී මේ දිවස්වැකිය පිළිබඳව සඳහන් කරනකොට පැවසුවා අන්ධකාරය කියලා එතනදී අදහස් කළේ ඒ සෙනඟගේ අදමිටු බව නැමැති අඳුර කියලා මම සඳහන් කළා. ඉතින් ඒ වගේම ඒ අදමිටු බව නැමැති අඳුරේ හිටපු සෙනඟට ආලෝකය උනේ ජේසුස් වහන්සේ. එහෙම නැත්නම් කිතුපත කියලා පුතාලට සඳහන් කරන්නත් පුළුවන්. ඉතින් මේ පිළිතුරු දෙක සඳහන් කිරීමෙන් පුතාලට ලකුණු දෙකක් ඉතා පහසුවෙන් මේ ප්‍රශ්නෙට ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම ඊළඟට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2018 වර්ෂයේදී පුතාලගේ මේ 10 ශ්‍රේණියට අදාළ වෙන පළවෙනි පාඩමෙන් සැකසුණු ප්‍රශ්නයක් සඳහන් වෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනිම ප්‍රශ්නය. ඉතින් පුතාලට දැන් ටිකක් අවබෝධයක් ඇති. බොහෝ ප්‍රශ්න පත්‍රවල 1 2 යන ප්‍රශ්න තමයි මේ පාඩම ඇසුරෙන් නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් 2018 වර්ෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනිම ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ පුතාලගේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ. මෙතනදී ප්‍රශ්නය වශයෙන් අපෙන් අහනවා ක්‍රිස්තු උපතට බොහෝ කලකට පෙර. අපි බලමු මෙතනට සම්බන්ධ වෙන පිළිතුර මොකක්ද කියලා. පළවෙනි පිළිතුර ශාස්ත්‍රූවරු හෙරොද් රජු බැහැ දැකීමට ආහ. ඉතින් අපි දන්නවා මෙය ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසුව සිදු වුණු දෙයක්. ඒ වගේම දෙවැනි පිළිතුර සඳහන් වෙනවා දිවසිවරු උපත ගැන දිවස්වැකි පළ කළහ. තුන්වෙනි පිළිතුර සඳහන් වෙනවා අන්නා සහ සිමියොන් මරියතුමී බැලීමට ගියහ. ඉතින් ඒකත් ක්‍රිස්තුස් වහන්සේගේ උපත හා සම්බන්ධ උපත සිදුවන කාලයට ළඟ සිදුවීමක්. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ උපතට බොහෝ කලකට පෙර කියලා අපෙන් අහන්නේ. නිසා තුන්වෙනි පිළිතුර අපිට ගන්නත් බැහැ. ඒ වගේම හතරවෙනි පිළිතුර සඳහන් වෙනවා උපත ගැන ස්නාවක යොහන් ප්‍රකාශ කළේය. එතකොට ස්නාවක යොහන්ගේ සේවය සිදු වුණේ ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙවර ආරම්භන්න ටික කලකට පෙර. එතකොට අපෙන් අහන ප්‍රශ්නයට 1 3 4 කියන පිළිතුරු අපිට සම්බන්ධ කරන්නට බෑ. ඉතින් ඒ අනුව අපෙන් අහන මේ ක්‍රිස්තු උපතට බොහෝ කලකට පෙර කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සඳහන් කරන්නට වෙන්නේ දෙවැනි පිළිතුර දිවසිවරු උපත ගැන දිවස්වැකි පළ කළහ. ඊට පස්සේ 2018 වර්ෂයේම දෙවැනි ප්‍රශ්නයත් පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය සඳහන් වෙන්නේ පුතාලගේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම සම්බන්ධ කරගෙන. ඉතින් දෙවැනි ප්‍රශ්නය මෙන්න මෙහෙම අහනවා යෙසායා අනාගත වක්තෘ පැවසූ ලෙස ඉපදෙන දරුවාට දිය යුතු නම වන්නේ. ඉතින් යෙසායා දිවසිවරයා මුලින්ම සඳහන් කරපු දිවස්වැකිය විදිහට අපි පාඩමේදී හඳුනාගත්තා. යෙසායා 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය බලන්න කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නේය ඉම්මානුවෙල් යන නාමය ඔහුට තබන්නේය කියලා. එතකොට මෙතන පැහැදිලිවම පිළිතුර සඳහන් වෙනවා. හතරවෙනි පිළිතුර තමයි අපේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ. යෙසායා අනාගත වක්තෘ පැවසූ ලෙස ඉපදෙන දරුවාට දිය යුතු නම වෙන්නේ ඉම්මානුවෙල්. ඊළඟට 2018 වර්ෂයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ පුතාලට මම කලින් පැහැදිලි කළා වගේම අනිවාර්ය පළවෙනි ප්‍රශ්නයේ පළමුවෙනි ප්‍රශ්නයම නිර්මාණය කරලා තියෙන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම සම්බන්ධ කරගෙන. ඒ අනුව දිවස්වැකියක් මෙහෙම සඳහන් වෙනවා අපට ලදරුවෙක් උපන්නේය එතුමන් අසිරිමත් උපදේශකයාණෝය සාමය කුමාරයාණෝයයි කියනු ලබන්නෝය. ජේසුස් වහන්සේ ගැන මෙම අනාවැකිය ප්‍රකාශ කළේ කුමන දිවසිවරයාද? ඒ වගේම තවත් ප්‍රශ්නයක් අහනවා මේ අනාවැකිය සම්පූර්ණ වූයේ කවුරුන් තුලින්ද? ඉතින් මේ ලකුණු දෙකක් ලැබෙන ප්‍රශ්නයක් නිසා අපි ප්‍රශ්න දෙකක් අහනවා. ඒ අනුව අපි මුලින්ම පිළිතුරු දෙන්න ඕනේ මේ සඳහන් වෙන දිවස්වැකිය කවුරුද ප්‍රකාශ කළේ? ඉතින් මේ දිවස්වැකිය සඳහන් කළේ යෙසායා දිවසිවරයා. ඒ වගේම මේක අනාවැකිය සම්පූර්ණ වුණේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත තුලින්. ඊළඟට 2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයටත් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ඇසුරෙන් නිර්මාණය වුණු ප්‍රශ්නයක් තිබෙනවා. පළමු ප්‍රශ්න පත්‍රයේ පළවෙනිම ප්‍රශ්නය ක්‍රිස්තු උපත වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන්නේ. දැන් මෙතන පුතාලට හිතන්න පුළුවන් ඇයි? ඉතින් ඒ ඇයි කියන එකට හේතුව තමයි පිළිතුරු වශයෙන් මෙතන තියෙන්නේ. ඉතින් අපි බලමු ගැලපෙන්න මොන පිළිතුරද කියලා. පළවෙනි පිළිතුර බලාපොරොත්තු වූ අන්දමට සිදු වූ නිසා. 2 ජනතාවගේ ඉදිරියේ සිදු වුණු නිසා. 3 වෙනි පිළිතුර දිවස්වැකිය සම්පූර්ණ වුණු නිසා. 4 වෙනි පිළිතුර බොහෝ කලකට පෙර සිදු වූ නිසා. ඉතින් මේ අතරින් පළවෙනි පිළිතුරේ තිබෙනවා බලාපොරොත්තු වූ අන්දමට සිදු වුණු නිසා.
ඒ වගේම ජනතාව ඉදිරියේ සිදු වුණු නිසා ක්‍රිස්තුස් වහන්සේගේ උපත කොහොමත් ජනතාව ඉදිරියේ නෙමෙයි සිදු වුණේ ගවලෙනක දිලිඳු විදියට තමයි සිදු වුණේ. ඉතින් ඒ වගේම දිවැස්වැකින් සම්පූර්ණ වුණු නිසා බොහෝ කලකට පෙර සිදු වුණු නිසා. ඉතින් මේ අතරින් වැදගත්ම වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත වැදගත්ම වෙන සිදුවීම තමයි දිවැස්වැකි සම්පූර්ණ වුණු නිසා. ඉතින් අපේ පාඩමටත් සම්බන්ධ වෙන ඒ වගේම එදා ක්‍රිස්තුස් වහන්සේගේ උපතට බොහෝ කාලයකට පෙර ප්‍රකාශ කරපු දිවැස්වැකි සම්පූර්ණත්වයට පත්වීම නිසා මේ උපත වැදගත් සිදුවීමක් වශයෙන් අපි සඳහන් කරනවා. ඉතින් අද දවසේදී පුතාලට අපි පසුගිය ප්‍රශ්න පත්‍රවලිනුත් කතා කළේ ඔබේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම සම්බන්ධ කරගෙන නිර්මාණය වුණු ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න තුලිනුත් පුතාලට අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබෙන්න ඇති අද දවසේදී අපි කතා කරපු පාඩම පිළිබඳව. ඒ වගේම තමයි මේ පාඩම තවදුරටත් අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්න ඇති ක්‍රියාකාරකම සහ අපි කතා කරපු මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න ඇසුරින්. ඉතින් ඒ අනුව නැවත වාරයක් මම පුතාලට ඉල්ලීමක් කරනවා ඔබේ පෙළ පොතේ පාඩම කියවන්න. කියවලා මේ සඳහන් කරපු ප්‍රශ්න පත්‍ර නැවත අරගෙන ඔබ තනිව අධ්‍යයනය කරලා පිළිතුරු සපයන්නට උත්සාහ කරන්න තනිවම. එවිට ඔබට මේ පාඩම තවදුරටත් මනසේ රඳවා ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ තුලින් ඔබේ ඉදිරි විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම ලැබේ. ඉතින් ඒ වගේම කිතුණු දරුවන් විදිහට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ජීවිතයක් ගත කරමින් හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ඉදිරියට යන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්නයි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ අද දවසේදී කතා කරපු පාඩම මෙතනින් අවසන් කරන්නයි. ඊළඟ දවසේදී අපි 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සාකච්ඡා කරන්නට යනවා. ඉතින් ඒ වෙනකල් පුතාලා සියලු දෙනාම මේ පාඩම නැවත වාරයක් හොඳින් අධ්‍යයනය කරන්න කියලා ඉල්ලමින් මේ පාඩම අවසන් කරන්නම්. පුතාලා සියලු දෙනාටම ජේසු පිහිටයි.